අයිබෝවන් ඔබ අදත් එකතු වී සිටින්නේ යූජච් YouTube නාලිකාවේ අරගලයේ වැඩසටහන සමගින්. අපේ වැඩසටහන සමග එකතු වුණු ඔබ දන්නවා අපි වැඩිපුර මේ තැනට ආරාධනා කරේ අපේ ආරාධිත අසුන්ට ආරාධනා කරේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් වෙත. නමුත් අද දිනේදී අපි යම් සුවිශේෂී සාකච්ඡාවකට තමයි එකතු වෙන්න සූදානම් වන්නේ. දේශපාලනය ආර්ථිකය ගැනම තමයි අපි කතා බහ කරන්න නියමිත වෙලා තිබෙන්නේ. නමුත් ඒ සඳහා එකතු කරගන්නේ අපි දේශපාලකයෙක් නෙවෙයි. එතුමන් වර්ලත් ගණකාධිකාරවරයෙක් වශයෙන් Tamanගේ වෘත්තිය ඉටු කරන කෙනෙක්. ඒ වගේම තමයි ලංකා ටයිල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන එතුමන් මහේන්ද්‍ර ජයසේකර මහත්මයා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා අපේ වැඩසටහනට. එතුමා මේ ලංකා ටයිල් ආයතනයත් එක්ක කටයුතු කරනවා වගේම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වශයෙන් උත් කටයුතු කරනවා. මම ඔබතුමාගෙන් මේ වැඩසටහන ආරම්භයේදී මුලින්ම දැනගන්න කැමතියි ඔබතුමාගේ ආර්ථික තත්ත්වය. එතනින් පස්සේ මේ රජය තීරණය කරනවා ආනයන සීමා කරන්න. පසුගිය සතියේදී භාණ්ඩ 367ක් ආනයනය කරා. ඊට කලිනුත් භාණ්ඩ යම් ප්‍රමාණයක් ආනයනය කරනවා. එතන ඔබතුමා නියැලී සිටින ටයිල් ශිෂ්ට්‍රයත් ඇතුළත් වෙලා තිබුණා. ඇත්තටම මේ ආනයනය කිරීමෙන් ආනයනය තහනම් කිරීමෙන් මේ තියෙන අර්බුදයට විසඳුමක් හොයාගන්න පුළුවන්ද? මෙහෙමයි අමන්ත. ඇත්තටම භාණ්ඩ ආනයනය කිරීම සීමා කරන එක හරි තහනම් කරන එකෙනුයි මේ ආර්ථික අර්බුදයට විසඳුමක් හොයාගන්න හම්බෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි తాවකාලික වශයෙන් දැනට ඇති වෙලා තියෙන ඩොලර් අර්බුදයට කෙටි කාලීන විසඳුමක් හොයාගන්න පුළුවන්. මොකද ආනයනය සීමා කරනවා හරි එහෙම නැත්නම් ආනයනය තහනම් කරනවා හරි කියන එකෙන් අදහස් වෙන්නේ ඩොලර් වලට තියෙන ඉල්ලුම අඩු වෙන එක. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුමක් හොයාගන්න පුළුවන් ආනයනය සීමා කිරීමේ ක්‍රියාවලිය හරහා හෝ ආනයනය තහනම් කිරීම හරහා. එහෙම නැතුව දීර්ඝ කාලීන වශයෙන් ආර්ථිකයට විසඳුමක් මේකෙන් හම්බෙන්නේ නැහැ. ඔය අතරේදී දැන් මේ රජය බලයටපත් වෙද්දී 3/2ක බලයක් තිබ්බ රජයක්. නමුත් මේ වෙද්දී අපි දකිනවා රජයේ පාර්ශවකරුවන් ඉවත් වෙමින් පවතිනවා. එතකොට දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. ආර්ථික අර්බුදයක් ගොඩනැගෙමින් පවතින වෙලාවක දේශපාලන අර්බුදයක් මතුවීම මේ ආර්ථිකයට කොයි විදිහට බලපාවිද? නෑ ඒක ඇත්තටම ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන රටක දේශපාලන අර්බුදයක් ඇති වුණොත් ඒක ආර්ථිකයට ඊටාම ඍණාත්මකව බලපානවා. මොකද ඒකේ වැඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ආර්ථිකයේ පල්ලෙහාට වැටෙනවා නම් ආර්ථික අර්බුදයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ස්වභාවික දෙයක් දේශපාලන අර්බුදයක් කරා ඒක තල්ලු වෙන එක. මොකද ඕනම රටක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒකෙන් වෙන්නේ එතකොට ව්‍යාපාරිකයින්ගේ ආර්ථිකය පිළිබඳව තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ට ආයෝජනය කරන්න තියෙන අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි දැක්මක් නැතුව යනවා. ඒ කියන්නේ ආයෝජනය කරන අවශ්‍යතාවය තියෙනවා. නමුත් ආර්ථික අර්බුදය කියන එක දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්තනය වෙමින් තියෙනවා නම් එතකොට ඒගොල්ලන්ගේ ආකල්ප වෙන්නේ තව පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ. මේ ආයෝජනය කරන්න ඉස්සෙල්ලා කියලා. ඉතින් ඒක දේශීය ව්‍යාපාරිකයන්ගෙන් පැත්තෙන් දේශීය ආයෝජකයන්ගෙන් පැත්තෙන් ගත්තාමත් ඒ වගේ ඍණාත්මක විදිහට ආර්ථිකයට බලපානවා. ඊට අමතරව ඊටත් වැඩියෙන් බලපාන්නේ විදේශ ආයෝජකයන්ගේ පැත්තෙන්. මොකද විදේශ ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවා නම් ආර්ථික අර්බුදයක් තියෙන රටක දේශපාලන අර්බුදයකුත් ඇති වෙනවා නම් එතකොට දේශපාලන අස්ථාවරයක් ඇති වෙනවා. එතකොට ආර්ථික අස්ථාවර බවක් ඇති වෙනවා. සමස්තයක් වශයෙන් රටේ අස්ථාවර බවක් ඇති වෙනවා. එතකොටත් විදේශිකයෝ ආයෝජනය කිරීම එක පිළිබඳව මැලිකමක් දක්වනවා. ඉතින් ඒ හරහා මේ තියෙන ආර්ථික අර්බුදයට ඇත්තටම ලොකු පහරක් එල්ල වෙන්න පුළුවන් මේ ප්‍රශ්නය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වුණොත්. එතකොට දැන් ඔබතුමා කියපු කාරණේට දැන් මේ දේශපාලන අර්බුදය නතර කරගන්න රට සාමාන්‍ය පරිදි දේශපාලන තත්ත්වය පවත්වාගෙන යන්න සහ කලින් සඳහන් කරපු කාරණේ මේ ඩොලර් සංචිතය පවත්වා ගන්න දැන් අපි ආනයනය සීමා කිරීමේ යම් తాවකාලික සහනයක් විතරයි එන්නේ. මේ දෙකට නිශ්චිත වැඩපිළිවෙලක් අපිට හදන්න පුළුවන්ද? නෑ හදන්න පුළුවන්. අනිවාර්යෙන් රජයට ඒ පිළිබඳව අවධානය යොමු කළොත් ඒ වගේම අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගත්තොත් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න පුළුවන්. මොකද අමන්ද
මේ ප්‍රශ්නේ ඇත්තට මෙච්චර දුරදිග ගිහිල්ලා තියෙන්නේ පහුගිය අවුරුදු 40ක ඉතිහාසය අපි ගත්තොත් අපේ ආර්ථික සැලසුම් සහ ආර්ථික ප්‍රවණතාවයන් ගත්තොත් ලංකාවේ තිබිච්ච ප්‍රවණතාවය තමයි අපි ආදායමට වැඩිය විශාල විදිහට වියදම් කරපු රටක්. දැන් පවුලක වුණත් ආදායමට වැඩිය අවුරුදු 30 40ක් තිස්සේ වියදම් කරනවා නම් ණය අරගෙන ඒ පවුල බංකොලොත් වෙනවා. ඒ පවුලට අහිති වත්කම් විකුණන්න වෙනවා. ඉතින් ඒ තත්ත්වයම තමයි ආයතනයක වුණත් එහෙමයි. ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ආදායමට වැඩිය වියදම අතිවිශාල විදිහට වැඩි නම් ආයතනයේ දිගින් දිගටම ණය අරගෙන නම් ඉස්සරහට පවත්වාගෙන යන්නේ ඒක අවස්ථාවක් වෙනවා ණය ගෙවන්න බැරුව ඉඩකඩම් සහ වත්කම් සින්න වෙන එක බැංකුවලට. ඉතින් ඒ තත්ත්වය තමයි ඇත්තටම අද රටට ඇති වෙලා තියෙන්නේ. මොකද පසුගිය අවුරුදු 40ක කාලය තුලදී අපි අති විශාල විදිහට වියදම් කරලා තියෙනවා වියදමට වැඩිය ආදායමට වැඩිය. ඒතකොට ආදායමට වැඩිය වියදම් කරනවා නම් යම්කිසි රටක් දීර්ඝකාලීන වශයෙන් ඒ රට බංකොලොත් වෙනවා. එතෙන්ට තමයි මේ රට තල්ලු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේ වෙලාවේදී මේ ප්‍රශ්නේ තවත් බැරෑරුම් වෙන්න එක හේතුවක් තමයි අපි මේ විනිමය අනුපාතිකය කියන එක අනවශ්‍ය විදිහට කෘත්‍රිම විදිහට පාලනය කරන්න හදන එක. එතකොට කෘත්‍රිම විදිහට පාලනය කරන්න හදනවයි කියන්නේ අපි මිල යන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැයි කියන එක. එතකොට ඉල්ලුම සැපයීම මත නෙමෙයි මේ විදේශ විනිමය අගය එහෙම නැත්නම් රුපියලේ අගය තීරණය වෙන්නේ. ඉතින් එහෙම තීරණය කරන්න ගියාම මුදලේ අගය ඇත්තටම වැඩි කරලා පෙන්වන්න හදනවා අපි. ඉතින් එතකොටත් වෙන්නේ අපිට විදේශ රටවල් වලින් එන්න ඕනේ විදේශ විනිමය ප්‍රමාණය එන එක අඩු වෙනවා. ඉතින් ඒ වගේ කාරණා සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ල දක්වන්න ඕනේ. සමහර තීරණ ගන්න ගියාම ඇත්තටම වේදනාකාරී. මොකද අවුරුදු 40ක් දිගටම වැඩිපුර සීනිනේ කාලා තියෙන්නේ. ඉතින් එතකොට හොඳටම දිය වැඩියාව. එතකොට හොඳටම දිය වැඩියාව වෙනකොට මේක ඉන්සියුලින් දීලත් නවත්ත ගන්න බැරි තරමට ආපුවාම ඊළඟට ගන්න ප්‍රතිකාරය ඊට වැඩිය වේදනාකාරී වෙන්න ඕන. හැබැයි ඒ වේදනාකාරී ප්‍රතිකාරය ලබා ගන්න සහ ලබලා දෙන්න දැඩි අධිෂ්ඨානයකින් යුක්තව කටයුතු කරන්න වෙනවා. ඒක ජනතාවත් ඇත්තටම තේරුම් ගත යුතු දෙයක්. මොකද අපිට ආදායමට වැඩිය දිගින් දිගටම වියදම් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා නම් එතකොට ජනතාව වුණත් මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගන්න නැතුව ඇත්තටම දිගින් දිගටම සහනාධාර බලාපොරොත්තු වෙනවා නම් රජයෙන් එතකොටත් ඇත්තටම ඕනම රජයක් අපහසුතාවයකටපත් වෙනවා. ඒ වගේම රජයට පුළුවන් වෙන්න ඕනේ හරියටම තීරණයක් ගන්න අපි කොතන ඉඳලාද මේ ආර්ථිකය ගොඩනගන්න පටන් ගන්න කියලා. ඉතින් එහෙම පටන් ගන්න තැනක් ලකුණු කරගෙන අවශ්‍ය විශේෂඥ උපදෙස් ආර්ථික විශේෂඥ උපදෙස් ලබාගෙන මේ කටයුත්ත කරනවා නම් මේ රට ඇත්තටම හරි පාරට දාගන්න එක අමාරු වෙන්නේ නැහැ. බෑර ඔබතුමා සඳහන් කරපු කාරණේ දැන් මේ අපි රුපියලේ යගේ ශක්තිමත් කරන්න කියලානේ මේක අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් අපි දැක්ක පසුගිය සතියේදී රුපියලේ යගේ නැවතත් පල්ලෙහාට වැටෙනවා. ඒකත් එක්ක රටේ භාණ්ඩ මිල දැවැන්ත ලෙස ඉහළ යන්න පටන් ගත්තා. මේක රටේ ජනතාවට නිකන් ඔරොත්තු දෙන්නේ නැහැ වගේ දැනෙනවා. අමන්ත ඇත්තටම අපි මෙච්චර කල් උත්සාහ කළේ රුපියලේ විදේශී බාහිර අගය හරියාකාරව පවත්වාගෙන යන එක. ඉතින් එතකොට වෙන්නේ බාහිර අගය පවත්වාගෙන යන්න ගියාම අපි මිල යන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව අපි රුපියලේ අගය රුපියල් 200යි හරි 203යි හරි කියලා නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරනවා. එතකොට පිටින් ඉන්න එක්කෙනාට මේ රටෙන් එළියෙන් ඉන්න එක්කෙනාට තේරෙනවා මේ රුපියල 203කට වටින්නේ නැහැ කියලා. ඒතර වටින්නේ නැහැයි කියපු ගමන් මේ රුපියලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. මොකද වැඩි මුදලක් දීලා ගන්න වෙන හින්දා. එතකොට වෙන්නේ මේ රුපියලේ අගය අභ්‍යන්තර වශයෙන් උත් කඩා වැටෙන එක ඇත්තටම. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක වෙනකොට ඇත්තටම රටේ උද්දමනකාරී ප්‍රවණතාවය දිගින් දිගටම වැඩි වෙනවා. ඉතින් ඒ හරහා තමයි මේ දැන් මේ වෙනකොට ජනතාවට දැඩි ලෙස පීඩාකාරී වෙන විදිහට මිල ඉහළ යාම දකින්න හම්බෙන්නේ. ඉතින් අපි ඕකට ඉංග්‍රීසියෙන් කියනවා මට හිතෙනවා මේක ස්පයිරලින් ඉන්ෆ්ලේෂන් එකක් දඟර උද්දමනයක්ද කියලා. මේක දිගින් දිගටම මිල වැඩි වෙන ප්‍රවණතාවයක් දක්නට ලැබෙයිදෝ කියලා මට හිතෙනවා. මොකද පහුගිය සුමාන 2-3 ප්‍රවණතාවය ගත්තාම ඉතින් ඔය අර හරියට වෙළඳ පොලේ මිල යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැති එකේ එක ප්‍රතිඵලයක් තමයි මේක. ඉතින් දැන් ඔබතුමා ඉස්සෙල්ලාම අහපු ප්‍රශ්නට ඒ කියන්නේ ආනයනයේ සීමා කිරීම තුලිනුත් වෙන්නේ ඇත්තටම ඒ වගේ දෙයක්. මොකද එතකොට වෙන්නේ දේශීය වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ඒ භාණ්ඩ හිඟය ඊට පස්සේ කළු කඩය කියන එක
දක්වා වර්ධනය වෙලා මේ තියෙන භාණ්ඩවල මිල තවත් ඉහළ යනවා. ඒකත් උද්දමනයට ආපහු බලපානවා. ඉතින් මේක ඇත්තටම අර චක්‍රයක්. අර දුගී භවයේ දුෂ්ට චක්‍රය කියලා කියන්නේ අන්න ඒ වගේ චක්‍රයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා ඇත්තටම. සියලු කාරණා එක්ක පසුගිය වසර 40 රට පාලනය කරපු දේශපාලනය දිහා බැලුවට පස්සේ ඒ පිළිබඳව ජනතාවගේ තරම් කැමැත්තක් නැහැ. ජනතා විරෝධයක් තිබෙනවා. තාරුණ්‍ය රට හැර යමින් පවතිනවා. මේකට අපට විකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් විකල්පයක් ඉදිරිපත් කළ යුතුයි. මොකද ඕක ඔය ප්‍රශ්නේ අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයේත් ඉතාම පැහැදිලි ලෙස අඳුනගෙන තියෙන ප්‍රශ්නයක්. මොකද අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට බොහොම සංවේදී විදිහට සහ සංවේගීව තමයි මේ ප්‍රශ්නය දිහා බලන් ඉන්නේ. මොකද තරුණ පරම්පරාව අපිට ගැටෙනකොට අපිත් එක්ක කතා කරනකොට අපි පැහැදිලිවම අඳුනගත්ත දෙයක් තමයි මේ තරුණයෝ 100කගෙන් ඇහුවොත් අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා 99 දෙනෙක් පැහැදිලිව කියන්නේ රට දාලා යන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ඒකේ ඊටත් වැඩිය තියෙන තරුණ බෞද්ධ සංගමයට බලපාන ප්‍රශ්නය තමයි අපි ඇත්තටම ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරපුවාම ස්වාමීන් වහන්සේලා 100කගෙන් ඇහුවොත් තරුණ ස්වාමීන් වහන්සේලා 100කගෙන් ওই ප්‍රශ්නේ ඇහුවොත් 25ක් විතර කියනවා මේ රට දාලා යන්න ඕනේ කියලා. ඉතින් එතකොට අපිට ඇත්තට ලොකු වගකීමක් තියෙනවා මේ තරුණ පරම්පරාව. ඒ කියන්නේ තරුණ ගිහි පරම්පරාව වෙන්න පුළුවන්, පූජක පක්ෂය වෙන්න පුළුවන්. ඒක ඇත්තට බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. මේ එතකොට තරුණ ජනතාවත් එහෙමයි. සියලුම ආගම් වලට අයිති. ඒ කියන්නේ ශ්‍රී ලාංකික තරුණ ජනතාව සහ ශ්‍රී ලාංකික පූජ්‍ය පක්ෂය. මේ සියලුම අයට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙන වැඩපිළිවෙලක් අනිවාර්යෙන් දියත් කළ යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මේ තරුණ පරම්පරාව සම්පූර්ණයෙන් මේ රට දාලා යන්න හදන එක. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ සියලුම අයට රට දාලා යන්න ඕනකම තිබුණාට රට දාලා යන්න බෑනේ. ඔය රට දාලා යන්න හදන අයගෙන් 10%කට සමහර විට රට දාලා යන්න පුළුවන් වෙයි. හැබැයි 90%කට රට දාලා යන්න බැරුව යනවා. එතකොට දැන් තමුන්ගේ අපේක්ෂාව ඉෂ්ට කරගන්න බැරි වෙච්චාම ඇති වෙන අපේක්ෂා බංගත්වය ඊට වැඩිය දරුණුයි. මොකද ඊට පස්සේ ඇත්තටම මේ තරුණ පරම්පරාව මොන වගේ දෙයකට පෙළඹෙයිද කියලා අපිට පුරෝකථනය කරන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්තටම අපි මේ ප්‍රශ්නේ දකින බැරෑරුම්ම తত্ত্বය. ඒතකොට තරුණ අපේක්ෂා බංගත්වය කියන එක හුඟක්ම භයානක දෙයක්. අපි එතෙන්ට එන්න දෙන්නේ නැතුව තරුණයින්ට අලුත් බලාපොරොත්තුවක් දෙන විදිහට ඇත්තටම ආර්ථික වැඩපිළිවෙලක් සහ දේශපාලනික වැඩපිළිවෙලක් මම හිතන්නේ රජයට ඉදිරිපත් කිරීම ඉතාම කාලෝචිතයි. ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඒක ඇත්තටම මම හිතන්නේ රටේ දැනට තියෙන ප්‍රධානම අවශ්‍යතාවය. දැන් ඔබතුමා ගත්තොත් සිවිල් බලයක් සහිත පුජ්‍යලෙක්නේ. මේ කොළඹ තරුණ බෞද්ධ සංගමය කියන්නේ ලොකු සිවිල් බලයක් තියෙන පුජ්‍යලෙක්. දැන් ඔබතුමාලා කියනවා විතරයි මොකුත් කරලා නැහැ මේ සම්බන්ධයෙන්. ඔබතුමාලාට සමාජ වගකීමක් තියෙනවානේ මේක ඉෂ්ට කරන්න. අපිට ඇත්තටම සමාජ වගකීමක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ඒ සමාජ වගකීම ඉෂ්ට කරන්න අපි හුඟක් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා පහුගිය අවුරුද්ද ඇතුළතදී. අපි ඇත්තටම ඊට ඉස්සෙල්ලා ලොකු වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරන්න හැදුවේ නැහැ මේ සම්බන්ධයෙන්. මොකද අපිත් බලාගෙන හිටිය ඇත්තටම මොකද්ද මේ ඇති වෙන ප්‍රවණතාවය කියලා. දැන් පසුගිය අවුරුද්ද ගත්තොත් පසුගිය මාස කීපේ අවුරුද්දක විතර කාලය ගත්තොත් අපි ඇත්තට අලුත් වැඩපිළිවෙළවල් දෙකක් විශේෂිත වැඩපිළිවෙළ දෙකක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙලා තිනවා. ඔය තරුණ ගිහි සමාජය සහ තරුණ පූජ්‍ය සමාජය කියන එක. දැන් තරුණ පූජ්‍ය සමාජය ගත්තොත් අපි දැනගත්තා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවායි කියලා. මෙහෙම තරුණ පූජ්‍ය පක්ෂයේ වුණත් ඇත්තට රට දාලා යන ප්‍රවණතාවයක් තියෙනවායි කියලා. එතකොට අපි කලේ කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් ප්‍රධාන වශයෙන්ම අපි දැන් ඒ කියන්නේ තරුණ පූජ්‍ය පක්ෂයේ ඉස්සෙල්ලාම තරුණ බෞද්ධ සංගමයේ හැටියට භික්ෂු සමාජය. තරුණ භික්ෂු සමාජය අපිත් එක්ක ගනුදෙනු කරන තත්ත්වයට පටන් ගන්න තියෙන අවශ්‍යතාවය අපි අඳුනගත්තා. ඒකෙදි අපි දැනගත්ත දෙයක් තමයි ඇත්තටම ලංකාවේ තරුණ භික්ෂූන් වහන්සේලාට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඉංග්‍රීසි අධ්‍යාපනයේ තියෙන අඩුපාඩුකම. ඉතින් එතෙන්දී අපි පටන් ගත්තා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනක් ලංකාවේ සියලුම පිරිවෙනවන් ආවරණය වෙන පරිදි. ලංකාවේ පිරිවෙනවල් තියෙනවා 825ක් විතර දල වශයෙන් ප්‍රමාණයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා 10 ගාණක් අධ්‍යාපනය ලබනවා. අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් වැඩපිළිවෙලක් පටන් අරගෙන තියෙනවා. පුහුණු ගුරුවරුන් යොදාගෙන මේ ස්වාමීන් වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න. එතෙනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට තමුන්ගේ හැකියාව වර්ධනය කිරීම, දැනුම වර්ධනය කිරීම පිළිබඳව යම්කිසි අවස්ථාවක් දීලා අලුත් බලාපොරොත්තුවක් දෙන එක. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට ඉදිරි කාලයේදී මේ රටේ ඇත්තට ධර්මය ප්‍රචාරය කරන්න අවස්ථාවක් නැත්නම් වෙන රටකට හරි ගිහිල්ලා ධර්ම ප්‍රචාරය කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම තමයි යමන්ත ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබෙනකොට ඒ ස්වාමීන් වහන්සේලාගේ සිතුම් පැතුනුත් වෙනස් වෙනවා ඇත්තටම. ඒ කියන්නේ අපි හිතනවා චර්යාමය වෙනසකුත් ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාගේ ඇති වෙයි කියලා ඒ වගේ වැඩපිළිවෙලක් කරා. අපි ඒක දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. අපේ බලාපොරොත්තුව තමයි මේ අවුරුද්ද අවසන් වෙනකොට අඩුම ගානේ ස්වාමීන් වහන්සේලා 5000කට ඇත්තටම හොඳට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීලා ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන එක. ඊට අමතරව ඒ ගිහි ඒ භික්ෂු සමාජය ඊට පස්සේ ගිහි සමාජය තියෙනවා. අපි ගිහි සමාජය වෙනුවෙන් තරුණ පරපුර ඉලක්ක කරගෙන අපි ඒගොල්ලන්ගේ දැනුම ආදායමක් බවට පත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඒගොල්ලන්ව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් පටන් අරගෙන යනවා. මොකද රටක අධ්‍යාපනයේ විතරක් ලබා දීලා වැඩක් නැහැ තරුණයන්ට. මොකද ඒ අධ්‍යාපනය ආදායමක් බවට පත් කර ගැනීමේ හැකියාව සලසලා දෙන්න ඕනේ, අවස්ථාව සලසලා දෙන්න ඕනේ. ඒ වගේම තමුන් ලැබපු අධ්‍යාපනය එහෙම නැත්නම් තමුන් ළඟ තියෙන විශේෂ කුසලතා ආදායමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම කියලා දෙන්නේ නැති වෙනකොට තමයි මේ තරුණයෝ නිකම්ම ගිහිල්ලා මේ 3 wheeler එහෙම නැත්නම් 3 row රථ එළවන තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් එතනිනුත් මේ තරුණයින්ව ගලව ගන්න ඕනේ. ගලවගෙන අපි ඇත්තටම ඵලදායී රස්සාවල් වලට යොදවන්න ඕනේ. ඉතින් අපිට තරුණ බෞද්ධ සංගමයෙන් ආයෝජන කරලා කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒ වගේ ව්‍යාපාර කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ තරුණයින්ව කොහොමද ඉස්සරහට හිතන්න ඕනේ කියන එක පිළිබඳව රැකියාව වෙළඳපොළ ගැන දැනුමක් ලබා දෙන එක. තමුන්ගේ විශේෂ කුසලතා කොහොමද ගෝලීය වෙළඳපොලේ විකුණන්නේ කියන එක පිළිබඳව දැනුමක් ලබා දෙන එක පිළිබඳව අපි වැඩසටහන් දැන් කරගෙන යනවා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඉතුරු මාස 3-4 ඇතුළතදී මේ තරුණ තරුණියන් අඩුම ගානේ 50000ක්වත් කොළඹ තරුණ බෞද්ධ සංගමයට සම්බන්ධ කරලා මේගොල්ලන්ට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තමුන්ගේ හැකියාවල්, තමුන්ගේ කුසලතා, තමුන්ගේ අධ්‍යාපනයේ විදේශීය ගැනුම්කරුවන්ට කොහොමද අලෙවි කරන්න කියන එක පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙන්න. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ විශේෂ කුසලතා තියෙන මහත්මීන් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමග සම්බන්ධ කරගෙන ඒ කුසලතා කොහොමද වර්ධනය කරන්න කියන එක පිළිබඳවත් අවබෝධයක් ලබා දෙන්න. මොකද මේක අපිට තේරෙනවා කිසිම කෙනෙක් කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි ඉදිරිපත් වෙලා තියෙනවා අපිට කරන්න පුළුවන් දේ හරහා ඒ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කරන්න. හැබැයි ඔය ටික කරා කියලා ඔබතුමා විශ්වාස කරනවද ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන් කියලා? අපි දැන් පහුගිය කාලේ අපි දැක්කා සිවිල් සංවිධාන එකතු වෙලා ජනාධිපතිවරයෙක් ගෙනාවා. නමුත් ඒක අසාර්ථකයි. පස්සේ අපි දැක්කා රටේ ඉන්න වියත්තු උගත්තු එකතු වෙලා ජනාධිපති කෙනෙක් ගෙනාවා. දැන් ඒකත් අසාර්ථක වෙලා තියෙනවා. දැන් ඔබතුමා කියන විදිහට මේ රටේ ඉන්න තරුණයෝ 5000ක් අරගෙන මේ විදිහේ වැඩපිළිවෙලක් කරා කියලා මේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන්ද? අලුත් සංකල්පයක් අවශ්‍ය නැද්ද රටේ? අමන්ත මේක ඇත්තටම දේශපාලනය වෙනස් කරන වැඩක් නෙමෙයි. මේක මම කිව්වේ ඇත්තටම අපි තරුණයන් අඩුම ගානේ 50000ක් නෙවෙයි 50000ක් ඇත්තටම අපිත් සමග සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීය අධ්‍යාපනයේ හරහා කියලා. එතන ඇත්තටම මෙතන අපේ අරමුණ දේශපාලනය වෙනස් කරන එක නෙමෙයි. හැබැයි තරුණයන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන එක. දැන් උදාහරණයක් හැටියට අමන්ත දැන් අපි හිතමු රට යන්න ලෑස්ති වෙනවයි කියලා තරුණියෝ රට ගියයි කියලා ඔය රට යන්න ලෑස්ති වෙන අයගෙන් 10%ක් රට යයි. හැබැයි රට ගිහිල්ලා වුණත් කොයි විදිහට ජීවත් වෙන්න වෙන්නේ? දැන් උදාහරණයක් හැටියට ඔයා දකින්න ඇති අර යුක්‍රේනයේ කීව් කියන නගරයෙන් රටවැසියෝ එහෙම නැත්නම් පුරවැසියෝ ඒ රටේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව දුම්රියවල නැගලා යන්න හදනකොට අර දුම්රියට මේ ආසියාවෙන් එන ළමයින්ව නග්ග ගන්නවත් නැහැ. නග්ග ගන්නවත් නැතුව නගින්න එපා කියලා කියනවා. අන්න ඒකයි தත්ත්වය. මේව රට යනවයි කියන එක හිතේ තිබුණාට ගිහිල්ලා ජීවත් වෙන එක ලේසි වැඩක් නෙමෙයි. මේ රටේ ජීවත් වෙන එක තරම් සම්පතක් තමුන් ඉපදිච්ච රටේ ජීවත් වෙන එක තරම් සම්පතක් කෙනෙක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන්ට ඇත්තට අලුත් බලාපොරොත්තුවක් දෙන එක. ඒ වගේම ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම දේශපාලන විඥානයේත් ඇත්තට යම්කිසි වෙනසක් කරන්න ඕනේ. මොකද මේ රටේ ඇත්තටම ජනතාව හිතනවා නම්
මේ රට වෙනුවෙන් අපිට කරන්න කාර්යභාරයක් නැහැයි කියලා ඒ කියන්නේ ඒ ජනතාවගේ දේශපාලන විඥානය හුඟක් අඩුයි. අපි ඇත්තටම තරුණ බෞද්ධ සංගමයෙන් ඇත්තටම ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම අපේ භික්ෂු සමාජය දැනුවත් කරනවා බෞද්ධ දේශපාලන දර්ශනය පිළිබඳව. බෞද්ධ දේශපාලන දර්ශනය කියන එක පිළිබඳව අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. අපිට කතා කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ පණිවිඩය අරන් යනවා බෞද්ධ දේශපාලන දර්ශනය ඇත්තටම ක්‍රියාත්මක කරනවා නම් රටේ ඒ ගැන දැනුවත් වෙනවා නම් ජනතාව ඒ වගේ ඒ පිළිබඳව භික්ෂුන් වහන්සේලා දැනුවත් වෙලා ඇත්තටම ඒ පිළිබඳව දේශනා කරන්න යනවා නම් මේ රටේ ඇත්තටම දේශපාලන විඥානය වෙනස් වෙයි ජනතාවගේ. ඒ හරහා ඇත්තටම රට පාලනය කරන පාලකින්ගේ දේශපාලන විඥානයත් අනිවාර්යෙන් වෙනස් වෙයි. අපි ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මේක බහුතරයක් බෞද්ධයන් සිටින රටක්. නමුත් මේ බෞද්ධ දේශපාලනය කියන එක මම හිතන්නේ අලුත් සංකල්පයක්. මේක ගැන ඊට කලින් කතා වෙලා නැහැ. රටේ ජනතාව දැනුවත් නැහැ මම හිතන්නේ මේ බෞද්ධ සංකල්පය පිළිබඳව. ඔව් ඇත්තටම අපිටත් ඒක දැනෙනවා. මොකද මේක අලුත් මාතෘකාවක්. මේක අපි තමයි කතා කරන්න පටන් ගත්තේ කොළඹ තරුණ බෞද්ධ සංගමේ හරහා. මොකද මේක ඉතාම කාලෝචිත මාතෘකාවක්. මොකද අපි විශ්වාස කරනවා ඇත්තටම හුඟක් රටවල් වල හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඇත්තටම මේ අපි ඇත්තට බෞද්ධ කියන එක පැත්තකින් තියමු ආගමික දේශපාලන දර්ශනය. මම හිතන්නේ පෞද්ගලිකව විශ්වාස කරන්නේ ඒක බෞද්ධ, කතෝලික, ඉස්ලාම් සහ හින්දු කියන මේ සියලු ආගම් වලට පොදුයි මේ දේශපාලන දර්ශනය. හැබැයි මේ දේශපාලන දර්ශනය බෞද්ධ ධර්මයේ හුඟක් ඇත්තටම විශේෂිත විදිහට එලි දක්වලා තියෙනවා. ඉතින් අපි මේ දවස්වල ඇත්තට අනිත් ආගමික දේශපාලන දර්ශනය පිළිබඳව අධ්‍යයනයක් කරනවා. හැබැයි අපිට තේරෙනවා මේ සියලුම ආගම්වල දේශපාලන දර්ශනය එකයි කියලා. හැබැයි කෙටි පැහැදිලි කිරීමක් කළොත් අමන්ත ඕනම ධර්මයක තියෙනවා කොටස් තුනක්. එකක් තමයි ආධ්‍යාත්මික ගුණවගාව පිළිබඳව තියෙන දර්ශනය. ඒ කියන්නේ අපි බෞද්ධයෙක් නම් නිවන් යන හැටි. එහෙම නැත්නම් කතෝලිකයෙක්, ඉස්ලාම් ආගමික හා හින්දු ජාතිකයෙක් නම් ඇත්තටම හින්දු ආගමිකයෙක් නම් අපි කොහොමද දිව්‍ය ලෝකෙට යන්නේ? එහෙම නැත්නම් ස්වර්ගයට යන්නේ කියන එක පිළිබඳව ආධ්‍යාත්මික දර්ශනය හැම ආගමේම තියෙනවා. ඊට අමතරව තියෙනවා ආර්ථික දර්ශනය කියන එක. ඒ කියන්නේ මොන වගේ රස්සාවල්ද කරන්න ඕන, මොන වගේ කර්මාන්තවලද නියැලෙන්න ඕන, කොහොමද සල්ලි හම්බ කරන්න ඕන, කොහොමද වියදම් කරන්න ඕන, සමාජයේ කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක පිළිබඳව තියෙනවා ආර්ථික දර්ශනය. ඊට පස්සේ තියෙනවා හැම ධර්මයකම තියෙනවා දේශපාලන දර්ශනය. දේශපාලන දර්ශනයේ තියෙන්නේ රටවැසියා සහ රටේ රජය අතර තියෙන සම්බන්ධතාවය කුමක් විය යුතුද? එහෙම නැත්නම් රටවැසියා වෙනුවෙන් රටවැසියාගෙන් රජයට විය යුතු වගකීම් සහ යුතුකම් මොනවද? ඒ වගේම රජයෙන් රටවැසියා වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් මොනවද කියන එක පිළිබඳව දේශපාලන දර්ශනය තියෙනවා. දැන් අපි දේශපාලන දර්ශනය මේ ආගමික දේශපාලන දර්ශනය ගැන කතා කරන ඉඳ බෞද්ධ දේශපාලන දර්ශනයේ මේ සංකල්පය ඉතාම දියුණු සංකල්පයක්. ඒ වගේම ඉතාම ලස්සන සංකල්පයක්. මේකේ තියෙන්නේ බෞද්ධ දේශපාලන දර්ශනයේ මේ පිළිබඳව ඇත්තට පොතක් ලියනවා 2016 දී ඇමරිකාවේ පොලිටෙක්නික් විශ්වවිද්‍යාලය කැලිෆෝනියාවේ පොලිටෙක්නික් විශ්වවිද්‍යාලයේ දේශපාලන දර්ශනය පිළිබඳව මහාචාර්යවරයෙක් මැතිව් මුවර් කියලා බුද්දිසම් ඇන්ඩ් පොලිටිකල් තියරි කියලා බෞද්ධ ධර්මයේ සහ දේශපාලන න්‍යාය කියලා මේ පොතේ මේ මහාචාර්යවලා ඊටාම ගැඹුරු ලෙස විස්තර කරනවා සූත්‍ර ගණනාවක් අරගෙන මේ බෞද්ධ දේශපාලන දර්ශනය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි මේ පුරවැසි සීමිත පුරවැසි භාවයේ පිළිබඳව තියෙන සංකල්පය. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට තියෙනවා සදාචාරය පිළිබඳව තියෙන සංකල්පය. ඊට පස්සේ තියෙනවා අනාත්මවාදය කියන සංකල්පය. දැන් මෙතෙන්දි කියන්නේ අපි සදාචාරය පිළිබඳව කියන සංකල්පය කියන්නේ මිනිස්සු සදාචාරවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අඩුම ගානේ පන්සිල් 5 රකින්න බැයි නම් අඩුම ගානේ පන්සිල් 3ක් හරි රකින්න ඕනේ. එතන තමයි සදාචාරය තියෙන්නේ. ඉතින් ඒ වගේ සදාචාරමත් සමාජයක් හැදෙන්න මේ ඒ සදාචාරය පිළිබඳ සංකල්පය ඉතා වැදගත්. එතකොට දේශපාලනයේ නියැලෙන අයත් ඇත්තටම මේ සදාචාරවත් පුද්ගලයෝ වෙන්න ඕනේ ඇත්තට. එහෙම නැත්නම් සමාජයේ සදාචාරමත් වෙන්නේ නැහැ. එතකොට අනිත් එක තමයි අනාත්මවාදය කියන එක පිළිබඳව තියෙන සංකල්පය කියන්නේ ආත්මවාදී සංකල්පයෙන් ගැලවෙච්ච මිනිස්සු වෙන්න ඕන. මොකද අපි ආත්මවාදී සංකල්පයේ එල්ලීගෙන ඉන්නවා නම් තමයි ඇත්තටම හොරකම, දූෂණය, ඒ සියලු දේවල් වර්ධනය වෙනවා. අපි සමහර වෙලාවට කියන්නේ මේ මිනිස්සු මැරෙනවද කියලා හිතෙන්නේ නැද්ද කියලා. ඒ ඇත්තටම හුඟක්ම මේ ආත්මවාදී සංකල්පයේ
එල්ලිලා ඉන්න අය. ඇත්තටම බෞද්ධ ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ඔයා රටක ජීවත් වෙනවා නම්, ඔයා ලංකාවේ ජීවත් වෙනවා නම්, ඔයා දේශපාලන වශයෙන් සක්‍රීය පුද්ගලයෙක් වෙන්න ඕනේ අමන්ත. ඒ සක්‍රීය බව තියෙන්න ඕනේ මොකටද? ඒ සක්‍රීය බව තියෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන විදියට සදාචාරවත් සහ අනාත්මවාදී. ඒ කියන්නේ පරාර්ථකාමී මිනිස්සුන්ව රාජ්‍ය පාලනයට සම්බන්ධ කරන්න ඔයාට වගකීමක් තියෙනවා. ඔයා ඒ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කියන්නේ ඔයා ඒ රටේ පුරවැසියෙක් නෙමෙයි කියලා. සම්පූර්ණ පුරවැසියෙක් නෙමෙයි. ඔයා සීමිත පුරවැසියෙක්. සීමිත පුරවැසියෙක් කියන්නේ අපි නිකන් ස්ථීර පදිංචිකරුවෝ කියන එක. ඇත්තටම ස්ථීර පදිංචි අපි දැන් ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචි ඉල්ලන්නේ, කැනඩාවේ ස්ථීර පදිංචි ඉල්ලන්නේ. මොකද පුරවැසියෙකුයි ස්ථීර පදිංචිකරුවෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. පුරවැසියෙක් කියන්නේ රටක ඒ පුරවැසියා හැම වෙලේම හිතන්නේ මේ රටේ සල්ලි කියන්නේ මගේ සල්ලි කියලා. හරි. එතකොට මේ රට මගේ. මේ රටේ සම්පත් මගේ. එතකොට මේ රට වෙනුවෙන් අපි යමක් කරන්න ඕනේ. එතකොට මේ රට මේ හරියාකාර විදියට පාලනය වෙන්න ඕනේ කියන එක පිළිබඳව දැඩි උනන්දුවක් තියෙන, දැඩි විශ්වාසයක් තියෙන පුද්ගලයෙක් තමයි පුරවැසියෙක් කියන්නේ. හැබැයි ස්ථීර පදිංචිකරුවෙක් කියන්නේ එහෙම පුද්ගලයෙක් නෙමෙයි. ඒ ස්ථීර පදිංචිකරුවෙක් කියන්නේ අපි හිතමු අපි වෙන රටක ගිහිල්ලා ස්ථීර පදිංචිකරුවෙක් හැටියට ජීවත් වෙනවා නම් අපි කීයක් හරි හම්බ කරගන්නවා, කෑම ටිකක් කනවා, ගෙයක් අරගෙන ඒකේ ණයගේ වගේ ඉඳලා අන්තිමට මැරලා යනවා. ඔච්චර තමයි පුරවැසියෙක් නොවන ස්ථීර පදිංචිකරුවෙක් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ අපි සදාචාරවත් සහ පරාර්ථකාමී මිනිස්සු රාජ්‍ය පාලනයට සම්බන්ධ කරන්නේ නැත්නම් ඒ කියන්නේ අපි ස්ථීර පදිංචිකරුවෝ හැටියට ජීවත් වෙන පුද්ගලයෝ කියලා. ඉතින් බෞද්ධ දර්ශනය කියන්නේ අනිවාර්යෙන් රටක ජීවත් වෙනවා නම් එයා ඇත්තටම පූර්ණ පුරවැසියෙක් හැටියට වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම ඔය සංකල්පය ජනගත කරනවා. මොකද ඒ ජනගත කිරීම තුළ අපි ඇත්තටම ස්වාමීන් වහන්සේලාට මම ඇත්තටම විශේෂයෙන් කියලා තියෙනවා අපි පහුගිය කාලේ මෑත කාලේ ස්වාමීන් වහන්සේලාගෙනුත් දැකලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා ආධ්‍යාත්මික ගුණ වගාව ගැන කතා කරනවා. බණ කියනවා. චතුරාර්ය සත්‍යය ගැන කියනවා, ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැන කියනවා, තිලක්කණය ගැන බණ කියනවා, එතකොට පටිච්ච සමුප්පාදය ගැන බණ කියන ඒ ඔක්කොම ආධ්‍යාත්මික ගුණ වගාව ගැන. ඊට පස්සේ ආර්ථික දර්ශනය ගැනත් යම්කිසි විදියක සිංහාලෝවාද සූත්‍රය ගැන කියනවා, ව්‍යාග්ගපජ්ජ සූත්‍රය ගැන කියනවා. ඒ වගේ යම්කිසි විදියකිනුත් ධර්මයේ දේශනා කරනවා. හැබැයි ඒ අතරේ දැකලා තියෙනවානේ මේ ස්වාමින් වහන්සේලා කාලයක් පාර්ලිමේන්තුවත් නියෝජනය කරා. මේ වර්තමාන පාර්ලිමේන්තුවෙත් නියෝජනය වෙනවා. සක්‍රීය වශයෙන් දේශපාලන ක්‍රියාකාරකයන් වශයෙන් ස්වාමින් වහන්සේලා කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ උන්වහන්සේලා දැනන් හිටියේ නැද්ද මේ ඔබතුමා කියන කාරණාව මේ බෞද්ධ මේ දේශපාලන සංකල්පය පිළිබඳව? මට හිතෙනවා ඇත්තටම සමහර වෙලාවල් වලට මේ අපේ පිරිවෙන් අධ්‍යාපනය හරහා මේ සම්බන්ධයෙන් ඇත්තට ලැබිය යුතු සැලකිල්ල ලැබුණ නැද්දෝ කියන හැඟීම ඇත්තටම මට තියෙනවා. පෞද්ගලිකව මට තියෙනවා ඇත්තට ඔය සම්බන්ධයෙන් හැඟීම. මොකද අපිත් මේක ඉගෙන ගත්ත මේ සංකල්පය අලුත් දෙයක් නෙමෙයි. මේක මම අලුතෙන් ඉගෙන ගත්ත දෙයක් නෙමෙයිනේ. මේක ඇත්තටම මමත් ඉගෙන ගත්තේ කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි පීඨේ මගේ ශාස්ත්‍රපති විභාගය කරන කාලේ තමයි මමත් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ මේක ශ්‍රී ලාංකික වියතුන් අතර තියෙන සංකල්පයක්. හැබැයි මේක ජනගත වෙලා නැහැ. එහෙමනම් මේක ජනගත කරන්න යම්කිසි උත්සාහයක් දරන්න ඕන. මම කියන්න හැදුවේ අපි ස්වාමින් වහන්සේලාත් එක්කත් කියනවා මේ දැන් ධර්මයේ දේශනා කරනකොට සමහර විට අපි දකිනවා ස්වාමින් වහන්සේලාත් තමුන් කැමති දේශපාලන පක්ෂවල දර්ශනයත් ඒ ධර්ම දේශනාවලට ඇතුළත් කරනවා. එතකොට අහන් ඉන්න ශ්‍රාවකයෝ ඇත්තටම වික්ෂිප්ත වෙනවා ඇත්තට. මොකද්ද මේක? එතකොට හරියට තේරුම් ගන්න බෑ. මොකද ආධ්‍යාත්මික දර්ශනයයි ආර්ථික දර්ශනයයිත් එක්කලා ගැලපෙන්නේ නැති දෙයක් ඇවිල්ලා ස්වාමින් වහන්සේලා සමහර විට කියනවා. ඇත්තට ස්වාමින් වහන්සේලාට අපි කියන්නේ ස්වාමින් වහන්සේලාත් ඇත්තටම දේශනා කරන්න ඕනේ බෞද්ධ දේශපාලන දර්ශනය. බෞද්ධ දේශපාලන දර්ශනය ඇත්තටම ස්වාමින් වහන්සේලා තේරුම් ගත්තොත් හරියට දේශනා කරන්න ගත්තොත් ජනතාව මේක හරියට තේරුම් ගත්තොත් මේ රට මේට වැඩිය සුබදායී මාවතකට අනිවාර්යෙන් පිවිසෙනවා. දැන් ඔබතුමා මේ තැනට ඇවිල්ලා ඉවරලා මේ විදියට ස්වාමින් වහන්සේලා ගැන කතා කරද්දී බලයි ඔබතුමාට මොකද්ද තියෙන අයිතිය කියලා. එහෙනම් මගේ යුතුයකමක් තමයි ඒ ගැන සඳහන් කරන එක. ඔබතුමා කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යාපන පීඨයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවේ රජත සම්මානය ලැබපු කෙනෙක්. ඒ වගේම තමයි මේ වෙද්දී බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් හදාarලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සිටින කෙනෙක්. ඒ වගේම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරනවා. එතුමා ඒ අත්දැකීම් සහ ඒ අධ්‍යාපනයත් එක්ක තමයි මේ සංකල්පය සමාජයට ඉදිරිපත් කරන්නේ. දැන් මේ වෙද්දී මේ ස්වාමින් වහන්සේලා පසුගිය කාලේ හැසිරෙච්ච විදිහ අනුව සමාජයේ තියෙනවා මේ ආගම සම්බන්ධයෙන් යම්
දුර්මත මේ වෙද්දි සමාජගත වෙලා තිබෙනවා. අර අපි පුංචි කාලේ අර ස්වාමින් වහන්සේලාට ලැබිච්ච ගෞරවය සමාජයෙන් දැන් ලැබෙන්නේ නැහැ වගේ දෙයක් පේන්න තියෙනවා. මේක මේ ස්වාමින් වහන්සේලා අතරින් පවා දැන් මේක සමාජගත වෙනවා. මේ ස්වාමින් වහන්සේලා දේශපාලනය කිරීමත් එක්ක අපිට තිබ්බ තැන අහිමි වුණා කියලා. ඒ වගේ අවස්ථාවක මේ ඔය කියන බෞද්ධ සංකල්පය සමාජගත කරන්න පුළුවන් වෙයිද? දැන් මෙහෙමයි. ඇත්තටම අමන්ත මම ඔයා කියන එක පිළිගන්නවා. මොකද ස්වාමීන් වහන්සේලාගේ පහුගිය කාලේ, ඒ කියන්නේ දැන් මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා මේ දේශපාලන ක්‍රියාදාමයට සක්‍රීය මැදිහත් වීමක් කරන්න හැදුවේ මට හිතන විදිහට බොහොම සද්භාවයෙන්. මොකද එහෙම නැතුව වෙන අරමුණු තියාගෙන කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ පසුගිය කාලේ කොහොමද ස්වාමින් වහන්සේලා දේශපාලනයට අවතීර්ණ වුණේ කියන ඉතිහාසය බැලුවොත් මට හිතෙන්නේ බොහොම සද්භාවයකින් තමයි උන්වහන්සේලා මේ ක්‍රියාවලියට උරදෙන්න හැදුවේ. නමුත් ඒ වැඩේ වැරදුනා ඇත්තටම. ඒක හරියාකාරව කරගන්න බැරුව ගියා. ඒ වගේම තමයි දැන් අපි ඇත්තටම ගිහි සමාජයේ වශයෙන් ගත්තාම ස්වාමින් වහන්සේලාට ලොකුවට වරද පවරන ගතියක් තියෙනවා. දැන් අපේ සමාජ මාධ්‍ය වලින් ඇත්තටම ඉතා දරුණු විදියට ප්‍රහාර එල්ලෙනවා ස්වාමින් වහන්සේලාට. ඒතකොට අපේ යුතුයකමක් තියෙනවා ස්වාමින් වහන්සේලාව අන්න එතනින් ගලව ගන්න එක. මොකද අපිට එතන අපි හිතමු ස්වාමින් වහන්සේ කෙනෙක් එහෙම අපි අනුමත කරන්නේ නැති විදියට හැසිරෙනවයි කියලා. එතකොට අපි බලන්න ඕනේ ඇයි එහෙම හැසිරෙන්නේ කියලා. දැන් තරුණ බෞද්ධ සංගමයෙන් ඔය කරන වැඩපිළිවෙළවල් හරහා අපිට දැනෙන දෙයක් තමයි මේ ස්වාමීන් වහන්සේලාට ඇත්තටම බෞද්ධ ධර්මයේ පිළිබඳව අධ්‍යාපනය ලබා ගන්නකොටත් ලොකු බාධාවල් තියෙනවා. විශාල බාධාවල්. දැන් අපි ඒව අඳුන ගන්නවා. ඒ අඳුනගෙන දැන් අපි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙනකොට අපිට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේලා ඉංග්‍රීසි පන්තියට එන්නේ නැත්තේ ඇයි කියන එක අපි හොයාගෙන යනකොට සමහර කරුණු අපිට හම් වෙනවා. එක කරුණක් මම කියන්නද? එක කරුණක් තමයි මම මේ පළවෙනි වතාවට මේක කියන්නේ. ස්වාමීන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා ගන්න ඉංග්‍රීසි වේවා අනිත් ධර්ම අධ්‍යාපනය ලබා ගන්න තියෙන ප්‍රධානම බාධකයක් තමයි යමන්ත මේ පාංශකූලවලට ස්වාමීන් වහන්සේලා කැඳවගෙන යන එක. දැන් අපේ ගමක හරි කොහේ හරි මළගයක් වෙච්චාම ස්වාමීන් වහන්සේලා 25ක් ඕන කියනවා 30ක් ඕන කියනවා 40ක් ඕන කියනවා. මේ ඇත්තටම ස්වාමීන් වහන්සේලා එන්නේ මේ පිරිවෙන් අධ්‍යාපනය ලැබමින් ඉන්න මේ පන්ති අතෑරලා තමයි මේ පාංශකූලෙට එන්නේ. පාංශකූලෙට ඇවිල්ලා කාගේ මළගෙදෙට්ටද සහභාගී වෙන්නේ? සමහර විට හාමුදුරුවෝ මේ මියගිය පුද්ගලයාව දන්නේවත් නැහැ, දැකලවත් නැහැ ඇත්තටම. එහෙම තියෙද්දි අපි මේ පිරිවෙන් අධ්‍යාපනය ලබන මේ පොඩි ස්වාමීන් වහන්සේලා මේ පාංශකූලවල වලට එක්කන් එනවා. අධ්‍යාපනය කඩන් ගන්නවා ඇත්තටම. එතකොට පිරිවෙන් අධ්‍යාපනයේ හරියට ධර්ම අවබෝධය ලබා ගන්න හම්බෙන්නෙත් නැහැ. වෙන භාෂාවක් ඉගෙන ගන්න හම්බෙන්නෙත් නැහැ. එහෙම අපි ඒ වගේ වැරද්දක් කරලා ස්වාමීන් වහන්සේලාගේ ධර්ම අධ්‍යාපනයේ කඩාකප්පල් කරලා අපි ස්වාමීන් වහන්සේලාට දොස් පවරනවා ඇත්තට. ඉතින් මට හිතෙනවා මේක හරි අසාධාරණයි කියලා. සමහර විට මම මේ කියන ප්‍රකාශයට මට දරුණු ප්‍රහාරයක් එල්ල වෙයි. හැබැයි නමුත් ඒක තමයි සත්‍යය. ඉතින් අපි ඔය පිළිබඳවත් යම්කිසි දැනුවත් කිරීමක් කරන්න උත්සාහ කරනවා ගිහි සමාජයට මේ වැඩේ කරන්න එපා ඇත්තටම. ස්වාමීන් වහන්සේලාගේ උන්නතිය එහෙම නැත්නම් ධර්මයේ උන්නතිය ගැන උනන්දු වෙනවා නම් සැලකිලිමත් වෙනවා නම් ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම ගැන උනන්දු වෙනවා නම් එහෙමනම් අපි ගිහියෝ හැටියට අපි මේ වගේ වැරදි නොකර ඉන්න ලෑස්ති වෙන්න. හැබැයි ගිහි සමාජය නිතරම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ පාංශකූලයට ස්වාමීන් වහන්සේලා වැඩම කරන්න ඕන කියන කාරණාව. එතකොට අපි කොහොමද මේ පාංශකූලයක් අද්දී ගන්නේ ස්වාමීන් වහන්සේලා වැඩම කරගන්නේ? නෑ මම කිව්වේ පාංශකූලයට ස්වාමීන් වහන්සේලා වැඩම කරවන්න එපා කියලා නෙමෙයි. මම කිව්වේ අපි සැලකිද්ද පාංශකූලයකට 30ක් ඕනේ 40ක් ඕනේ 50ක් ඕනයි කියන මේ සංකල්පයෙන් මිදෙන්න ඕනේ. ඇත්තට පාංශකූලයට ස්වාමීන් වහන්සේලා දෙතුන් දෙනෙක් ප්‍රමාණවත්. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා සංඝ කියන එක කියන්නේ ඇත්තට ස්වාමීන් වහන්සේලා 4 දෙනෙක්ට. ඒතකොට ස්වාමීන් වහන්සේලා 4 නමක් වැඩමගෙන පාංශකූලයක් දෙන්න පුළුවන් ඇත්තටම. එහෙම නැතුව මේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනයක් කඩාකප්පල් කරන විදියට ඒක කරන එක අසාධාරණ. දැන් උදාහරණයක් විදිහට මම තාත්තා කෙනෙක් හැටියට මම මගේ දරුවෙක්ව ළඟම පවුලේ මළගෙයකට ඇර වෙන මළගෙදරකට ඉස්කෝලේ යන එක නවත්තලා එක්කන් යන්නේ නැහනේ වෙන මළගෙදරකට. ඉතින් එහෙම මම මගේ ළමයාව එක්කන් යන්නේ නැත්නම් මම කොහොමද පිරිවෙනක අධ්‍යාපනය ලබන මේ පොඩි හාමුදුරුවරුන්ග මේ මම දන්න එහෙම නැත්නම් මගේ ගෙදර පාංශකූලයකට එක්කගෙන යන්නේ. ඉතින් මම හිතන්න ඕනේ මගේ දරුවෝ හැටියට තමයි ඇත්තටම මේ පුංචි ස්වාමීන් වහන්සේලා අතර. ඒ ස්වාමීන් වහන්සේලාට අම්මලා තාත්තලාගේ රැකවරණය ලැබෙන්නේ නැහැ. පන්සලේ රැකවරණය තියෙන්නේ. නමුත් දායකයෝ සතුටු කරන්න පන්සල් වලටත් සිද්ධ වෙනවා මේ පාංශකූලවල වල ස්වාමීන් වහන්සේලා සපයන්න.
ඒකෙන් ඇත්තටම වෙන්නේ ධර්මයක් පිරිනවනවා. ඇත්තට භික්ෂු අධ්‍යාපනයක් පිරිනවනවා. දැන් පහුගිය කාලෙම අපි දැකලා තියෙනවානේ විවිධ සංකල්ප අරගෙන විවිධ පුජ්‍යලියෝ සමාජයට එනවා. විවිධ කතිකාවන් කරනවා. නමුත් අවසානයේ බලද්දී ඔවුන්ගේ බලාපොරොත්තුව තියෙන දේශපාලන එක්ක පාර්ලිමේන්තුවට යන්න එක්ක ජනාධිපති පුටුවේ වාඩි වෙන්න. ඒ වගේ ඔබතුමාටත් මොකක් හරි සිහිනයක් තියෙනවද මේ සංකල්පය හරහා ජනාධිපති පුටුවේ වාඩි වෙන්න? නෑ ඇත්තටම කිසිම දේශපාලන සිහිනයක් නෑ මගේ. මොකද අපි කරන්නේ ඇත්තටම සමාජයට ඒ වෙලාවේදී කරන්න ඕනේ යම්කිසි යුතුයකමක් තියෙනවා නම් ඒ යුතුයකම ඉෂ්ට කරන එක. මොකද කොළඹ තරුණ බෞද්ධ සංගමය කියන්නේ ඉතිහාසය ගත්තත් අමන්ත ඇත්තටම රටට ලොකු සේවයක් කරලා තියෙන ආයතනයක්. එතනින් ඇත්තටම දේශපාලනඥයෝ බිහි කරපු ආයතනයක් නෙමෙයි. මොකද 1898 තරුණ බෞද්ධ සංගමය පටන් ගන්නකොට ඒකේ පළවෙනි සභාපතිවරයා වෙන්නේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහත්මයා බෞද්ධයෙක්. හැබැයි ඒකේ ප්‍රධාන ලේකම් එහෙම නැත්නම් සංගමේ ප්‍රධානම තනතුර වැදගත්ම තනතුර වෙන ප්‍රධාන ලේකම් තනතුරපත් වෙන්නේ CS දිසානායක කියන මහත්මයා කතෝලිකයෙක්. ඇත්තටම කතෝලිකයෝයි බෞද්ධයෝ එක්කහුව වෙලා මේ ආයතනය හැදුවේ ඒ කාලේ තිබිච්ච ප්‍රශ්න ගැන කතා කරන්න බෞද්ධ පුනරුද්ධයක් හරහා විසඳුම් හොයන්න අවශ්‍යතාවය තිබිච්ච හින්දා. ඒ අවශ්‍යතාවය තමයි අපිත් අද ඉෂ්ට කරන්නේ අත්තනම. එහෙම නැතුව දේශපාලන ගමනක් යන්න මේ අලුත් කතාවක් ඇති කරන එක නෙමෙයි. ඔබතුමා ඔය කියන සංකල්පය මේ ව්‍යවස්ථාව ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? මොකද මේක මේ ජනතාව කියන්නේ ඒකාධිපති ව්‍යවස්ථාවක් තියෙන්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් කියන්නේ කවුරු ජනාධිපති පුටුවේ වාඩි වුණත් පිස්සෙක් උන්මන්තකයෙක් වගේ හැසිරෙනවා. බලය දැවැන්ත ලෙස අයිතු ලෙස භාවිතා කරනවා. මේ වගේ තත්ත්වයක් ඇතුලේ ඔබතුමා ඔය කියන කතාව මේ ව්‍යවස්ථාව ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද? දැන් ඕකට මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. දැන් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මහත්මයා මම හිතන්නේ කුසිනගර් ගුවන්තොටුපොළ විවෘත කරනකොට කතාවක් කළා. ඒ කතාවේදී කරලා කිව්වේ තරුණ ඉන්දියාවේ ව්‍යවස්ථාවට ඉන්දියාවේ රාජ්‍ය පාලනයට බෞද්ධ ධර්මයේ ඇති වෙලා තියෙන බලපෑම කියලා. ඒ පිළිබඳව ඊටාම ප්‍රශංසා මුඛයෙන් තමයි නරේන්ද්‍ර මෝඩි මහත්මයා කතා කළේ. දැන් ඉන්දියානු ව්‍යවස්ථාවේ ඇත්තටම නිර්මාතෘවරයෙක් හැටියට සලකන අම්බ්‍රෙඩ්ගා මහත්මයා ඇත්තටම බෞද්ධ ධර්මයේ පිළිබඳව සෑහෙන දැනුමක් තිබිච්ච පුද්ගලයෙක්. ඉතින් ඒ දැනීම හරහා ව්‍යවස්ථාවට බෞද්ධ සංකල්ප, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව සංකල්ප ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ලංකාවෙත් ඇත්තටම ඒ පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් ව්‍යවස්ථා දායකය මේ බෞද්ධ සංකල්ප අනිවාර්යෙන් ඇතුළත් කරන්න පුළුවන්. ඒකත් එක්ක අපට අද වැඩසටහනට ලැබී තිබෙන කාලය අවසන් වෙනවා. අපි අද සම්බන්ධ කරගත්තේ ටිකක් වෙනස් කතා බහකට. එතුමන් දේශපාලඥයෙක් නෙමෙයි, එතුමන් වෘත්තිකයෙක්. ගණකාධිකාරී වෘත්තියේ තමයි එතුමන් නියැලෙන්නේ. ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනවා ලංකා ටයිල් ආයතනයේ. ඒ වගේම සභාපති විදිහට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කටයුතු කරනවා. එතුමන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ගෞරව උපාධිධාරියෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යාපන පීඨයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා රජත සම්මාන ලාභියෙක්. ඒ වගේම බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හදාරා සිටින කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වුණේ මහේන්ද්‍ර ජයසේකර මහත්මයා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අපේ වැඩසටහනත් එක්ක අද එකතු වුණාට. රටේ අනාගතය සූපත් කරන්න, සුවදායී කරන්න මෙතුමන්ගේ අදහස් කොයිතරම් ඉවහල් වෙයිද කියන එක ප්‍රේක්ෂක ඔබට බාරයි. අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමු මේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා.